වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. රට විවෘත කිරීමෙන් පසු ආර්ථිකය ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්. දරුවන්ට ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් පමණක් බව රජය අවධාරණය කරයි. පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ 25 දෙනෙකු ලබන 4 වෙනිදා අධිකරණය හමුවට. සහල් වර්ග 3කට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් මිල ගණන්. මාදිවිල කුරුළු උයනට විරෝධය පළ කළේ එම භූමියේ අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් බව හෙළිවෙයි. ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පළාත් පාලන ආයතනවල සියලු සේවා ඉටු කරගත හැකි වැඩපිළිවෙලක්. යොහානිද සිල්වා බොලිවුඩ් චිත්‍රපටයක ගී ගයයි. තලේවාන්වරුන්ට බියේ ඇෆ්ගනිස්තානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු තම ගිනුම් මකා දමති. ඇමරිකානු ලීග් ක්‍රිකට් තරඟාවලියේදී ෂෙහන් ජයසූරියගෙන් දස්කම්. රට විවෘත කිරීමත් සමග ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පවතින අභියෝගවලට මුහුණ දීමට රජයට ශක්තිය ඇතැයිද අගමැතිවරයා ජාතික ගුවන්විදුලියේ 10/7 වැඩසටහනට එක් වෙමින් කිවේය. රජයක් කියන්නේ අජේකට යම් දේවල් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා ඉතින් අරගෙන හරි ක්‍රමවේදය ගෙනියන්න ඕනේ. ඉතින් අපිට මම හිතනවා ශක්තියක් තියෙනවා මේකට මුහුණ දෙන්න. පැහැදිලිව අපි සලස්මක් අනුව තමයි ඉඳලා අපි සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඕන තරම් සංචාරකයන් ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. යුක්‍රේන් වලින් රුසියාවෙන් එහෙම එන්න මේකට ඒ සංචාරක ව්‍යාපාරයට විශේෂ මුදල් ප්‍රමාණය යොදා ගන්න ඕනේ අනාගතයට. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත්කරණය කිරීමේදී එම කටයුතු සිදු කෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි. දරුවන් සඳහා යොදා ගන්නා එන්නත් වර්ගද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත නිර්දේශිත ඒවා වෙයි. මයෝකාඩයිටිස් තත්ත්වය පිළිබඳව ලෝකේ වාර්තා වෙච්ච ඉතාම අල්ප සංඛ්‍යාව හා සැසඳීමේදී සහ එන්නතෙන් තිබෙන ආරක්ෂාකාරී ප්‍රතිඵල සැලකල්ලට ගැනීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කළ තුරු එන්නත ලබා දීම සුදුසුයි කියලා. ඒ නිසා ලෝකේ රටවල් රාශියක දැනටත් තෝරාගත් දරුවන් වෙනුවෙන් එන්නත්කරණය සිදු කරමින් තිබෙනවා. මේ මාර්ගෝපදේශ සියල්ල හරහා තමයි ශ්‍රී ලංකාවෙත් එම තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව සහ වාසි සහගත ස්වරූපය ඔබ සඳහන් කළ මේ සුළු රෝගී තත්ත්වය හරහා ඇතිවන ඉතාම සුළු පිරිසකට ඇති වී තිබෙන තත්ත්වයක් තමයි වාර්තා කළේ. එයින් ඇතිවන සුළු අනතුරට වඩා ආරක්ෂාව ඉතාම ප්‍රබලයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාවේ විශේෂඥ වෛද්‍ය සුලතනත් පිළිගන්නවා. ඒ නිසාත් මේ ඔවුන්ගේ නිර්දේශ අනුව සියලුම එන්නත්කරණයන් සිදු කරන්නේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ආයතනගතව රෝහල් වල තමයි එන්නත්කරණය සිදු වෙන්නේ. ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තමයි මේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදු වෙන්නේ. වාහන ආනයනය සම්බන්ධයෙන් මේ දක්වා රජයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය. මහබැංකුවේ අධිපතිතුමා අජිත් විමල් කබ්‍රාල් මැතිතුමා උපකල්පනයක් කරා. ඒක මාධ්‍යවලට පැහැදිලි කරා. සමහර වෙලාවට අපිට මේ ආනයනය සම්බන්ධයෙන් තියෙන නීති වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැතුව ප්‍රතිපත්තිමය තීරණයක් කිසිදු තැනක මේ දක්වා කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ඒක සම්බන්ධයෙන් අරගෙන නැහැ. ඒ නිසා ඒක උපකල්පනයක්. ඒ උපකල්පනයට පදනම් මහබැංකුව අධිපතිතුමා සන්තකයේ ඇති නීතියක් විදියට කිසි ලෙසක ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස එවැනි කිසිම තීන්දුවක් අරගෙන නැහැ. පාස්කු දින ප්‍රහාරයට අදාළ නඩුව ලබන 4 වෙනිදා ප්‍රථම වතාවට අධිකරණය හමුවට කැඳවා තිබේ. ඒ දින අලුත් කඩේ අධිකරණ සංකීර්ණයවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. මෙම ප්‍රහාරයට විවිධාකාරයෙන් දායක වූ සැකකරුවන් 25 දෙනෙකු මෙදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාර්සිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ. එදින නඩු කටයුත්තකට හැර වෙනත් කිසිදු අවශ්‍යතාවයකට වෙනත් අයට අධිකරණ භූමියට ඇතුළු වීම තහනම් වෙයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ලබන 12 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. සහල් වර්ග 3කට මහා පරිමාණ සහල් මොල් හිමියන්ගේ සංගමය මිල ගණන් නිවේදනය කරයි. ඒ අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 115කි. සම්බා කිලෝවක් රුපියල් 140ක් වන අතර කීරි සම්බා කිලෝවක් රුපියල් 165කි. සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ අවලංගු කෙරුණි. ඉදිරියේදී නාඩු සම්බා සහ කීරි සම්බා වී දැනට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට තීරණය කර ඇතැයි එම සංගමේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි. මාදිවෙල කුරුළුවෙනට විරෝධය පළ කර ඇත්තේ මාදිවෙල තෙත්බිම් රක්ෂිත සුරකීමේ එකමුතුව ලෙස හඳුන්වන අනවසරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටින පිරිසක් බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් උදය නානායකාර මහතා පවසයි. මෙම ඉදිකිරීම නිසා අවට ප්‍රදේශවලට ගම් වතුර තර්ජනයක් ඇතිවෙන බවට නැගෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි. ඉදිකිරීම සිදු කෙරෙන්නේ දැනට ඇති ගම් වතුර තර්ජනයද ඉවත්ව යන අයුරිනි. සෑම දෙයකටම විරුද්ධ නොවී සමගයේ සහයෝගයෙන් රට සංවර්ධනය කිරීමට එක්වන්නයි ඔහු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි. මේ භූමිය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියක්. ඒකම ජරාජීර්ණ වූ වගුරු බිමක් ආකාරයට තිබිච්ච භූමියක්. මේ භූමිය ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට වසර 30ක කාලයකට බදු දී තිනවා. මුල්‍යණය, නිර්මාණය, මෙහෙයවීම සහ පැවරීම කියන ප්‍රතිපත්තිය යටතේ. මෙහි දේශීය කුරුළු විශේෂ 300ක් පමණ, ඒකම විදේශීය සංචරණ කුරුළු විශේෂ 100ක් 150ක් පමණ වලින් සමන්විත වන උද්‍යානයක්. ඒකම විවිධ වර්ගයේ ශ්‍රී ලංකාවට ආවේනික ගස් 1,20,000ක් පැලකිරීමට නියමිතයි මේ ස්ථානයේ. ඒකම මේක සත්වෝද්‍යානයක් නෙමෙයි, කුරුල්ලන්ට නිදහසේ සැරිසරන ආකාරයට සිදු කරන ලද සංවර්ධනය කරන ලද පරිසරයක් තමයි නිර්මාණය වෙන්නේ. මාදිවෙල තෙත්බිම සුරකීමේ සංවිධානය පෙන්වා දෙන තෙත්බිමේ දැනට ඇත්තේ පරිසරයට හානි කර වල්ලාතා ශාකය පමණි. නාගරික සංවර්ධන අධිකාරිය සැලැස්මක් සකස් කර මෙම සංවර්ධන කටයුතු සඳහා පියවරගෙන තිබේ. මාදිවෙල කුරුල්ලන්ට ආවේනික වූ ප්‍රදේශයකි. මෙය රටට විශාල ආකර්ශනීය සම්පතක් වනු ඇතැයි එම අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසයි. විශේෂයෙන් මෙහිදී කියන්න ඕන ලංකාවට උචිත ශාක වර්ග වලින් තමයි මේක නිර්මාණය වෙන්නේ. ලංකාවේ දේශීය උණ පඳුරු 40000ක් විතර එනවා ඉඩම වටා. කුඹුක් ගස් 1400ක් 1600ක ප්‍රමාණයක්. ඒ වගේම මී ගස් 900ක් 1100ක ප්‍රමාණයක්. ඇඹුල් ඇඹිල්ල ගස් 300ක්, මාදන් ගස් 300ක්, දේශීය විරල කිරල වර්ග. ඒ වගේම දේශීය පං, මීමන ශාක, කුකුල් වැල්, මා වැල් වගේ වැල් වර්ග. මේක වහලක් බවට පරිවර්තනය වෙනවා ශාක සහ ඒ ශාක වැල් ආශ්‍රිතව. ඊට අමතරව ඕලු, නෙළුම්, මානෙල් වගේ ජලජ ශාක ආශ්‍රිතව මේක නිර්මාණය වෙනවා. ඒකත් එක්කම මේකේ තව අපි දකින විශේෂත්වය තමයි කොන්ක්‍රීට් සහ කළුගල් වලින් තොරයි. මේක හැම වෙලාවෙම අපි නිර්මාණය කරලා තියෙන්නේ මේක පස් සහ ඒ ආධාරයෙන් බැමි බැඳලා ඒක නිර්මාණය කරන්න. අනිත් විශේෂත්වය තමයි මේක මොනම ආකාරයකින්වත් නැවත ගොඩ කිරීමට භාජනය වෙන්නේ නැහැ. අදාළ ඉඩම් ප්‍රදේශයට බාහිර පාර්ශවයක් මගින් ආක්‍රමණය කර තිබේ. සමස්ත මාදිවෙල ජනතාව මීට විරෝධය නොදක්වයි. මෙම ව්‍යාපෘතිය මගින් කිසිදු අයෙකුගේ පාරම්පරික හිමිකම්වලට හානියක් සිදු නොවන බව ඔහු අවධාරණය කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්මාර්ට් ජංගම දුරකථනයකින් මහජන සේවා ඉටු කරගත හැකි ලෙස සියලු පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. එමගින් රාජ්‍ය සේවයේ විවිධ භාවයක්ද ඇති වෙයි. අල්ල සහ දූෂණයට වැටබැඳේ. ව්‍යාපාරික බදු අය කර ගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් ඇතුළු තවත් ප්‍රධාන සේවා රැසක් මේ යටතේ සම්බන්ධීකරණය කෙරේ. මෙමගින් තම නිවසේ සිටම අදාළ කටයුතු සපුරාගත හැකි වෙයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක පද්ධතියේ දත්ත මකා දැමීමේ සිද්ධියට එම දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය එපික් ලංකා සමාගමේ දත්ත ක්‍රියාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක ව්‍යාපාරය සාර්ථක මට්ටමකට පැමිණියහොත් රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය වන්නේ අඛණ්ඩව රට වසා තබා ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයක් ඇති කිරීමයි. කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ට සැමදා රට වැසිය නොහැක. මෙවන විට කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඉදිරි මාස 3ේදී සංචාරකයන් 30,000කට ආසන්න පිරිසක් කෙන්වා ගැනීම උත්සාහයයි. ලබන වසරේදී ලක්ෂ 5කට වැඩි සංචාරකයන් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට ගුවන් සමාගම් 20ක් මෙරටට ගුවන් මෙහෙයුම් සිදු කරයි. තවත් සමාගම් 7ක් ඉදිරි සති කිහිපයේදී ඒ හා එක්වනු ඇත. රුසියාව, ප්‍රංශය, ඉතාලිය හා ඊශ්‍රායල ගුවන් සේවා මේ අතර වෙයි. කටුනායක ගුවන් තොටුපළේ PCR පරීක්ෂණාගාරය වසන් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රවී සූර්යරත්න මහතා පවසයි. එය වසා දමා ඇතැයි පැවසීම සම්පූර්ණ අසත්‍යයකි. ඇතැම් අවස්ථාවල යම් තාක්ෂණික දෝෂ ඇති වෙයි. එවැනි තාක්ෂණික දෝෂයක් නිවැරදි කර ගැනීමට කාලය අවශ්‍ය වෙයි. මෙය ඉතා විශාල පරීක්ෂණාගාරයක් බැවින් එවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදුවන බව ඔහු කියා සිටී. මේ නිසා මගීන්ට කිසිදු අපහසුතාවක් ඇතිවීමට ඉඩ තබා නොමැත. නව පරපුරේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා ප්‍රථම වතාවට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයකට එක්වෙයි. ඒ අනුව කුණාල් දේශ්මුඛ් අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ථ් හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිම් ගායිකාව බවට ඇය අදපත් වූවාය. ඇයගේ ගීතය නිල පසුබිම් ගායකයා වන්නේ ඉන්දිය ගායක මානන් භාරද්වාජ. යොහානි ද සිල්වාගේ YouTube චැනලය හරහා මෙම හින්දි චිත්‍රපට පසුබිම් ගීතය අද දහවල් එළි දැක්වුණි. එහි විශේෂත්වය වන්නේ ගීතය එළි දක්වා පැය 3ක් ගත වන විට ප්‍රේක්ෂකයන් 1,74,000කට වැඩි පිරිසක් එය නරඹා තිබීමයි. ඉන්දියාවේ සංගීතය පිළිබඳ විශාල ගෙවීම් කරන T-Series ආයතනය මෙම ගීතයට අනුග්‍රහය දක්වයි. අද ලෝක ජල බීතිකා දිනයයි. දැනුම බෙදමු, බිය දුරලමු, ජල බීතිකාව වළකමු මෙවර තේමාව වේ. එම රෝග තත්වයට මිනිසා මෙන්ම සතුන්ටද බොවන වෛරස් තත්වයකි. සපා කෑම, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත කේටේ තැවරීමෙන් වෛරසය ආසාදනය විය හැක. මිනිසාට ප්‍රධාන ලෙස සම්ප්‍රේෂණය වන්නේ සුනකයන්ගෙනි. කඩිනම් සහ ඵලදායී එන්නත් මගින් රෝගය වළක්වා ගත හැකිවත් රෝග ලක්ෂණ පහළ වූ පසු එය මාරාන්තික වේ. වසර 2025දී සුනක සපා කෑමෙන් සිදුවන මරණ ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව සෞඛ්‍ය අංශය කියයි. ශ්‍රී ලංකාවෙන් වසරකට පුද්ගලයෝ 3,50,000කට ආසන්න පිරිසක් සුනක සපා කෑම් වලට ලක් වෙති. ජල බීතිකාව මර්ධනය සඳහා රජයේ වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 600කට වැඩිය. මෙම රෝගය තුරන් කිරීමට මෙරට සුනකයන්ගෙන් 70%කට එන්නත දීම සිදු කළ යුතු වෙයි. මෙරට විශ්වවිද්‍යාල ක්‍රමය තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් ඉගැන්වීම ආරම්භ කොට මේ වසරට වසර 100ක් සපිරේ. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා කමිටුව ශාස්ත්‍රීය වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. විශ්වවිද්‍යාල මට්ටමින්ද විවිධ සැමරුම් සංවිධානය කර තිබේ. ප්‍රධාන වැඩසටහන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඉදිරියේදී පැවැත්වෙයි. ඒ පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ස්ථාවර කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා. එහි ප්‍රධාන වැඩසටහන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආරාධිත දේශනා, ශාස්ත්‍රීය පර්යේෂණ සැසිවාර මෙන්ම සියවස් සැමරුම් ග්‍රන්ථ කිහිපයක් මෙහිදී එළි දැක්වීමට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ස්ථාවර කමිටුව සැලසුම් කොට ඇත.
සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ පුතහස්ත බුද්ධිමතෙකු වන ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විමල් දිසානායක විසින් පවත්වනු ඇත. මෙම වැදගත් අවස්ථාව ලංකා ඉතිහාසයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය වැදගත් වසරක්. ඒ වසර සඳහා අපි මේ රටේ සියලුම ජනතාවටත් ශාස්ත්‍රාලීය ජීවිත ගත කරන සියලු දෙනාටත් ඒ ජනතාවටත් මේ ප්‍රතිසං මාලාව සමග සම්බන්ධ වෙන්න කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා ස්ථාවර කමිටුව වෙනුවෙන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. GSP ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණි යුරෝපා සංගමේ නියෝජිත පිරිස මෙරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් හමු වේ. අද පෙරවරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමග සාකච්ඡා කර තිබේ. අද පස්වරුවේ එම නියෝජිත පිරිස දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවීමට නියමිතව තිබුණි. මෙම නියෝජිත පිරිස ලබන පළමුවෙනිදා ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තිය හඬ අවධානය පිණිසයි. දයක් නගන සියක් නගර තේමාව යටතේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේදී අඩුපාඩු පවතින ප්‍රදේශ රැසකම එම අඩුපාඩු සපුරාලීම සිදු කෙරේ. අයගම නගර අලංකරණ ව්‍යාපෘතිය හා නව වෙළඳ සංකීර්ණ ඉදිකිරීමද ඒ යටතේ ආරම්භුණි. අයගම තැපැල් කාර්යාලය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 22ක් වැය කෙරේ. නගර අලංකරණය සඳහා තවත් රුපියල් මිලියන 20ක් වැය කෙරේ. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීමෙන් පසු රට ස්ථාවරත්වයකට ගෙනීමට තම සංවිධානය ක්‍රියා කළ බව තලේවන් සංවිධානය කියයි. රටේ ආරක්ෂාවද තහවුරු වී තිබේ. පසුගිය සති කිහිපයේදී IS ත්‍රස්ත කණ්ඩායමේ අනුබද්ධ ආයතන රටේ ආරක්ෂාව බිඳ දැමීමට උත්සාහ කළ බවද තලේවාන්වරු කියති. රට අවුල් කරන පිරිස සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව තලේවාන් රජය කියා සිටී. ඇෆ්ගනිස්තානයේ තලේවාන්වරුන්ට බලයට පත්වීමට පෙර තලේවාන් ප්‍රතිපත්තිවලට එරෙහි වූ සමාජ මාධ්‍ය කණ්ඩායම් රැසක් එරටේ සිටිහ. කෙසේ වුවත් මේ වන විට එම ඇෆ්ගනිස්තානුවන් තම ඡායාරූප ඉවත් කරගනිමින් අදාළ ගිණුම් මකා දමා ඇත. තමන් තලේවාන්වරුන්ගේ ඉලක්කයක් වනු ඇතැයි ඔවුන් බිය වී ඇත. බලය ලබා ගන්න අවස්ථාවේ තලේවාන්වරුන් ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු රසක් ඉටු කරන බව පැවසුවත් ඔවුන් විශ්වාස කළ නොහැකි බව ජනතාව කියති. නැගෙනහිර කැනඩාවේ පතලක සිර වූ කම්කරුවන් 39 දෙනාගෙන් සිව් දෙනෙකු අද අලුයම බේරා ගැනීමට හැකි වී තිබේ. ඔවුන්ට පතල මතු පිටට පැමිණීමට පැය 10ක කාලයක් ගත වී ඇත. ඊයේ එම පතලයේ සෝපාන පද්ධතිය ක්‍රියාවිරහිත වීම නිසා මෙම පිරිස එහි සිර වූහ. අදාළ පතල කිලෝමීටරයකට වඩා ගැඹුරින් පිහිටා තිබුණේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සංචාරක කලාපාශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනයට රජය ක්‍රියා කරමින් සිටී. එහිදී කටුනායක මත්තල හා යාපනය ගුවන් තොටුපළද සංවර්ධනය කෙරේ. මෙම කටයුතු වෙනුවෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත් කර තිබේ. ඔවුන් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ශ්‍රේෂ්ඨ හඳුනා ගනිමින් සිටී. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාපිලේ හිටපු ක්‍රීඩක ශයහන් ජයසූරිය මෙවන විට ඇමරිකාවේ මිනිරෝර් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වෙයි. ඔහු සිලිකන් වැලි ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරයි. ඒගොත් තරඟවලදී ඔහුගේ සුපිරි දක්ෂතා හේතුවෙන් එම කණ්ඩායම තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා ඇත. එම තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ඔස්ටින් ඇත්ලටික් කණ්ඩායම හමුවේ මුලින් පන්දුවට පහර දුන් සිලිකන් වැලි කණ්ඩායම ඕවර් 20ක් අවසානයේදී කඩලු 5කට
ලකුණු 174ක් රැස් කළේය. ශයහන් ජයසූරිය පන්දු 51කදී 4 පහර 9ක් සහ 6 පහර 2ක් සමගින් ලකුණු 78ක් රැස් කළේය. ප්‍රතිවාදී පිළට කඩලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණි. තරගයේ වීරයා වූයේද ශයහන් ජයසූරියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොරියානු වෙළඳපොලේ ආහාර පාන අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක් වෙයි. එහිදී ශ්‍රී ලංකා නිෂ්පාදන ප්‍රදර්ශනයක් සංවිධානය කෙරුණි. පසුගිය මාස කිහිපයේ පැවති එම ප්‍රදර්ශනවලට මෙරට හෝටල්කරුවෝ කිහිප දෙනෙක්ම එක්ව සිටියහ. මෙම අවස්ථාවන්හිදී මෙරට ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික මාර්ග ගවේෂණය කිරීමට හා පවතින ව්‍යාපාරික ජාලය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසුණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයට මහජන බැංකුවේ ස්වයංක්‍රීය සේවා ශාඛාවක් ස්ථාපිත කර තිබේ. එය අද විවෘත කෙරුණි. මේ සඳහා මහජන බැංකුව ලක්ෂ 50ක් වැය කර ඇත. මුදල් ලබා ගැනීම, තැන්පත් කිරීම, බිල්පත් ගෙවීම ඇතුළු බැංකු ගනුදෙනු රැසක් මේ යටතේ සිදු කළ හැකිය. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවෙන හරහා තද සුළංද හමා යනු ඇත. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. රට විවෘත කිරීමෙන් පසු ආර්ථිකය ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්. දරුවන්ට ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් පමණක් බව රජය අවධාරණය කරයි. පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ 25 දෙනෙකු ලබන 4 වෙනිදා අධිකරණය හමුවට. සහල් වර්ග 3කට මහා පරිමාණ සහල් මොල් හිමියන්ගෙන් මිල ගණන්. මාදිවෙල කුරුළු උයනට විරෝධය පළ කළේ එම භූමියේ අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් බව හෙළිවෙයි. ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පළාත් පාලන ආයතනවල සියලු සේවා ඉටු කරගත හැකි වැඩපිළිවෙලක්. යොහානිද සිල්වා බොලිවුඩ් චිත්‍රපටයක ගී ගයයි. තලිබාන්වරුන්ට බියේ ඇෆ්ගනිස්තානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු තම ගිනුම් මකා දමති. ඇමරිකානු ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශයහන් ජයසූරියගෙන් දස්කම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.